SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 අගෝස්තු 13 බ්‍රහස්පතින්දා සිරස්තල ඇමතිවරුන් රැසක් වැඩබහර ගනි. මගේ පත්වීමේ ලිපිය ගේන්න අමතකුණා. ජොන්ස්ටන් උමම් මාර්ගයකට මුල්කල් තබමින් වැඩ අරඹයි. නව අමාත්‍යාංශ ලේකම්වරු 25ක් පත් කෙරේ. සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට කලක් දේශපාලනයෙන් ඈත්ව සිටි බාකිර් බාකර් සහ තිස්සටත් මන්ත්‍රී දුර. අදත් තැන තැන මද්‍රව්‍ය වැටලීම්. මත්කුඩු පැකට් 8000ක් සමග අමුසැමියවලක් අත්අඩංගුවට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගයි. රජයේ සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එළඹෙන සඳුදා දිනට පෙර සිය අමාත්‍යාංශ කාර්යාලවලට ගොස් රාජකාරී ආරම්භන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසක්ම අද සිය අමාත්‍යාංශවල රාජකාරී ආරම්භ කළා. The big story. වෙළඳ අමාත්‍යවරයා ලෙස ඊයේ පත් කෙරුණු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද උදෑසන කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි සිය අමාත්‍යාංශයේදී වැඩ ආරම්භ කළා. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතාද අද උදෑසන නාරහෙන් පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිය දුරේ වැඩ කටයුතු ආරම්භ කළා. අපේ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව කිව්ව අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධව. ඒකට ජනතාව වරමක් දීලා තියෙනවා. සුළුපටු වරමක් නෙමෙයි 3-2ක වරමක් දීලා තියෙනවා. ඒ සහතිකය ඉෂ්ට කිරීමේ වගකීම අපිට තියෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියද අද උදෑසන මර්දානයේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිය දුරෙහි රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. ලංකාවේ සමාජය තුළ COVID-19 රෝගය පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කර ගැනීමට හැකි වෙච්ච රටක් බවට අපේ රට අපට පත් කර ගන්නට පුළුවන් වුණා. ඒ නිසා එවැනි තත්ත්වවල ජය ගැනීමට පුළුවන් වෙච්ච මේ රජයට මා විශ්වාස කරනවා ඉතුරු සියලු අභියෝග ජය ගැනීමට පුළුවන් කියලා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිය දුරෙහි වැඩ කටයුතු අද උදෑසන ආරම්භ කළේ බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී. මෙම අවස්ථාවට හිටපු අධ්‍යාපන අමාත්‍ය වර්තමාන විදුලි බල අමාත්‍ය ඩල සලහප්පෙරම මහතාද එක්ව සිටියා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේදී අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ කමිටුවේ සභාපතිවරයා වශයෙන් මම මාස 4ක කාල සීමාවක් වැඩ කරා. එසා ඒ සෞභාග්‍ය දැක්ම ග්‍රන්ථයේ 20 වෙනි පිටුවේ සිට 27 වෙනි පිටුව දක්වා සියලුම දේ ජනාධිපතිතුමත් එක්ක කතා කළා. මම මගේ අතින් ලියපුවා ගරු ඇමතුමනි. එසා විශාල බලාපොරොත්තුවක් මම හිතනවා ඉඳලා ඔබතුමාගේ නායකත්වය ඇතුලේ එය ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් කරන්න. දලසලා පෙරම ඇමතුමා මට කිව්වා කොහොම වැදගත් ප්‍රායෝගික කාලෝචිත තීරණ රාශියක් අරගෙන තියෙනවා කියලා. ඉතින් ඒවා අපි ගැඹුරින් අධ්‍යයනය කළා. ඒවා ඉදිරියට ගෙන යාම සඳහා අපි ඉක්මන් වැඩ පිළිවෙලක් මම මේ ඉතාමත් අවංකව කියනවා. මම මේ අමාත්‍යාංශය බාරගන්නේ ඉතාමත් නිහතමානීව. විදුලි බල අමාත්‍ය ඩල් සලහප්පෙරම මහතා අද සිය දුරේ වැඩභාරගත්තේ කොල්ලුපිටිය විදුලි බල අමාත්‍යාංශයේදී. නව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද අද බත්තරමුල්ලේ පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශයේදී සිය රාජකාරී භාරගත්තා. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර
මගේ පත්වීමේ ලිපිය ගේන්න අමතක වුණා. ඔබතුමාට බලයක් නැහැ මට ඉඩ දෙන්න. අන්න ගේන්න ඇරියම. මේ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද කොළඹ පිහිටි සිය අමාත්‍යාංශයේදී සිය දුරෙහි වැඩ කටයුතු ආරම්භ කළා. නව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය දුරේ වැඩභාර ගැනීම නාරාහෙන් පිට පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී සිදු කළා. මහමාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කුරුණෑගලදී සිය දුරේ වැඩභාරගත් අතර අමාත්‍යවරයා සම්ප්‍රදායෙන් මිදී අද වැඩ ආරම්භ කළේ කුරුණෑගල නගරේ මාර්ග අවහිරතා අවම කිරීම සඳහා සැලසුම් කළ උමං මාර්ගයේ ඉදිකිරීම සඳහා මුල්ගල් තබමින්. එසේම කුරුණෑගල මාර්ගයක කාපට් ඇතිරීමද අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අද ඇරඹුණා. සීත කාමරවල ඉඳගෙන වැඩ ආරම්භ කරනවට වැඩිය මේ රට සංවර්ධනය කරන වැඩ පිළිවෙල අද මගේ අමාත්‍යාංශය කුරුණෑගලින් ආරම්භ කරන්න කියලා. ඒ නිසා තමයි අද මේ වැඩ කටයුත්ත මහපාර අයිනක දාගෙන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අතර නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම් හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාද අද උදෑසන බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙවර කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමේදී ඉතාමත්ම විධිමත් ආකාරයකට ඒ පත්කිරීම සිදු කළේ මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත සියලුම ක්ෂේත්‍රයන් ආවරණය වෙන විදියට. ඒ නිසා කාටවත් වරප්‍රසාද දෙන්නට නෙවෙයි, කාවත් සතුටු කරන්න නෙවෙයි, අවසානයේ ජනතාව සතුටු කරන්න තමයි මේ අමාත්‍ය මණ්ඩල, රාජ්‍ය අමාත්‍ය මණ්ඩල සකස් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශයේදී රාජකාරී ඇරඹුවා. මේ අතර අධිකරණ කැබිනට් අමාත්‍ය දුරේ දියුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් මහනුවරදී ඊයේ සංවිධානය කර තිබුණා. ලංකාවේ අධිකරණ ඇමතිවරයා හැටියට දිරුදු. ඒ ඇවිල්ලා යම් සමාජයක් වෙනුවෙන් නෙමෙයි. යම් ජන කොට්ටාශයක් වෙනුවෙන් නෙමෙයි. මේ රට වෙන. අපිට මේ රටට විරුද්ධව, එහෙම නැත්නම් මේ රටේ සාමයට විරුද්ධව අපි අබමල් රේණුවක තරම්වත් වරදක් අපෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන සහතිකය මුල් අවස්ථාවේදීම අපි මේ අවදාපා. මේ රටෙන් අපිට තරම් මුස්ලිම් සමාජය තුලින් අන්තවාදය ඉවත් කරන්න ඕනකම වෙන කාටවත් නැහැ. ඇයි ඒ අන්තවාදීන් ඉන්න තාක්කල්, ඒ ත්‍රස්තවාදීන් ඉන්න තාක්කල් අපිට නිදහසේ ඉන්න බෑ. ඒ හින්දා කවුරු හරි පාස්කු පහරයට හෝ අන්තවාදයට හෝ සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ අන්තිම පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් කරන්න අපි උපරිමයෙන්ම කරනවා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහසෑය ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදා ගත්තා. මෙහිදී අග්‍රාමාත්‍යවරයාට මහා සංඝරත්නයේ ආශිර්වාදයද හිමි වුණා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දුරේ වැඩභාර ගැනීමේ අනතුරුව අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණ රුවන්වැලි සෑය චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදුටුවා. අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි සෑරදුන් වැඳ පුදා ගත්තේ ඉන් අනතුරුවයි. පසුව අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගත්තේ ඉන් අනතුරුවයි. ජයමාහාන්ද්‍රවානුභාවට අතමස්ථානයේ මිරිසවැටිය මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ඊතල් වැටුණු වැවේ ඥානතිලක හිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ සැරේ ජනතාව සියලු දෙනාම ටිකක් කල්පනා කරලා බලලා තමයි මේ සැරේ ඡන්දෙ දුන්නේ හැමෝටම. වැඩ බැරි වුණාම බැන්නට කමක් නැහැ. වැඩ පුළුවන් අය ඒ වැඩේ කරගෙන යන්න ඕනේ ඉස්සරහට. අග්‍රාමාත්‍යතුමාගෙන් හොඳ පාඩමක් අනිත් අය ඉගෙන ගන්න. ඉවසීම ඉගෙන ගන්න. දේශපාලන ඉගෙන ගන්න. මහින්ද කියන්නේ මේ රටට අවශ්‍ය කරන්නා වූ සම්පූර්ණ සංස්කෘතික සාරධර්මයක්. ඒ නිසා ඒක සම්පූර්ණ වෙනම ආගමක් ධර්මයක් වගේ දර්ශනයක්. ඒ නිසා මේ දර්ශනය ඉගෙන ගන්න. මොරගහකන්ද ජලාශය දැන් අපේ ආයුවන් කිලෝමීටර් 28ක් තියෙනවා තව. ඒක තියෙන්නේ ඔක්කොම පොළව යටින් පාරන්න. මෙන්න මේ ටික තමයි ඉතුරුලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඔව්. මේ ඉන්නේ. හාල් දීලා හරියන්නේ නැහැ.
මේ ටික කපා ගත්තොත් මේක අපේ අයිබන් ගම්මාන හරහානේ යන්නේ. මෙහෙට වතුර ගෙනියන්න පුළුවන් මෙතෙන් එනකම්. එතකොට මේක හැරෙව්වොත් අක්කරය 1,50,000ක් සංවර්ධනය කරන්න පුළුවන්. මේක කරගන්න හම්බුනොත් ගොඩේ තමල්ලතුම ඇවිල්ලා සාකච්ඡා කරා. එහෙමයි. මේකට ආයිබුවන් දැන් මේ සමහර ඒවා කරගෙන යනවා. අනිත් ඒවා දැන් අවුරුදු 5ක් මේවා නැවතුණානේ. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැමිණියේ ජයන්ති මහා විහාරයටයි. එහි විහාරාධිපති ආචාර්ය පූජ්‍ය නුගේතන්නේ පඤ්ඤානන්ද හිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. නෑ එහෙම කරන්න හොඳ නෑ කියන්නේ ඉතිහාසයේම කිසි දවසක එහෙම කරපු කෙනෙකුට හරි ගිහිල්ලා නෑ. අනිත් ওই කාලේදී මොදුල වැස්සෙම නෑ. වැස්සෙම නෑ මිනිස්සුන්ට පන්නන හරියට උඩ තනකොටත් නැති වුණා. යලෙත් කහනවා මහයත් කහනවා. අගොත් මාසෙත් කහනවා පාත් එකේ පායන කාර්යය. සාත්‍රාත්‍රි වෙන්න පාලකයා ධර්මික වෙනවා. මේ අතර විෂයපතේ කුමක් වුවත් ලද ඇමතිදුරෙන් සියලු අමාත්‍යවරු රටට සේවය කළ යුතු බව අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් අද මහනුවරදී සඳහන් කළා. ජනතාව වෙනුවෙන් රුපියල් 10,000ක් නැත්නම් 20,000ක් පමණ මුදලක් දෙන බවටද විශේෂයෙන් පොරොන්දු ලැබුණත් ඒ පිළිබඳව තැකීමක් නැතුව මේ සෞභාග්‍ය රටක් ගොඩනගා ගැනීම සඳහා රටේ ජනතාව විශ්වාසය තබලා තිබෙනවා. ඒ අනුව මේ රට සෞභාග්‍ය කරගෙන යෑමේ ඒ වගකීම ජනාධිපතිතුමා ඉටු කරයි කියන බලාපොරොත්තු අප කාතුලක් තිබෙනවා. ඒ නිසා ඇමතිවරු මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ ලැබුණු ඇමතිකම විෂයපතය කුමක් වුවත් සියලු ඇමතිවරුන්ට තිබෙන්නේ එක හා සමාන බලයක්. ඒ නිසා ඒ බලය යොදාගෙන මේ රට කිරීමේ වගකීම මේ ඇමතිවරුන්ට පැවරෙනවා. සමගී ජනබලවේගය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර නාමලේඛනය අද මැතිවරණ කොමිෂන් සභාවට බාර දුන්නා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂය මේ දක්වා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සඳහා නියෝජිතින් නම් කර නැහැ. සමගි ජනබලවේගේ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර නාමලේඛනය අද මැතිවරණ කොමිෂන් සභාවට බාර දුන්නා. ඒ අනුව එම පක්ෂයට හිමි වූ මන්ත්‍රී දුර 7 සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හරින් ප්‍රනාන්දු, එමිතියස් බාකිර් මාකර්, ඉරන් වික්‍රමරත්න, මයන්ත දිසානායක යන මහත්වරුන් සහ ඩයනා ගමගේ මහත්මිය නම් කර තිබෙනවා. අපේ සියලුම පක්ෂවල අපේ මිත්‍ර පක්ෂවල අපේ සන්දානගත වෙලා ඉන්න පක්ෂවල ආශිර්වාදයේ කැමැත්ත ඇතුව සියලු දෙනාම ඒකමතිකව තීන්දුව කරා මේ 7 දෙනාව. එතුමා දැන් මනෝ ගණේශන් මහත්මයා දිගින් දිගටම කිව්වා එයාලට නියෝජනයක් ලබා දෙන්න කියලා. මෙතනදී ඇයි දෙමළ පක්ෂ වලට නියෝජනයක් නැත්තේ මේ අපේ සන්දානගත පක්ෂ 4ක් හිටියා. ඒ 4ම කිව්වා අපි ලබලා දෙනවා නම් පක්ෂ 4ටම ලබලා දෙන්න ඕන. නැතිනම් මේ විදිහට කටයුතු කරන්න කියලා. සමගි ජනබලවේගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර නම් කිරීමත් සමග මේ වන විට පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී දුරය සහ අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී දුරය සඳහා පමණයි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය සම්බන්ධයෙන් සහ නායකත්වයේ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. හෙට දිනේ රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ. මේ අතර පූජ්‍ය අතුරුලිය රතන හිමියන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය පත් කිරීමට නිර්දේශ කළ හැක්කේ මේ ගිවිසුමට අනුව අතුරුලිය රතන හිමියන්ටම පමණයි. එතකොට මේකට අත්සන් කරලා තියෙන වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ, පූජ්‍ය අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ මේ තියෙන අපේ අවබෝධතා ගිවිසුමේ ලියවිල්ල. මම ඥානසාර ස්වාමීන් වහන්සේත් එක්ක අවස්ථා 3-4ක් කතා කළා උන්වහන්සේ කිව්වා මේ පිරිස ඉල්ලා හිටින උන්වහන්සේ නිසා උන්වහන්සේට පත් වෙන්න ඕන කියලා. මම ඉල්ලන පිරිසකුත් ඉන්නවා. මං කිව්වා ඒ ගැන අපි දෙන්න අතර කිසිම ගැටුමක් අපි ඇති කරගන්න ඕනේ නැහැ. දැන් සමන් පෙරේරාගේ නම සමන් පෙරේරා විසින්ම නම් කරලා අරලා තියෙනවා. ඒ තමයි පක්ෂයේ අයිතිකාරයා, පක්ෂයේ සභාපතිවරයා. පක්ෂයේ සභාපතිවරයාට කිසිම අයිතියක් නැහැ තමන්ම පත් වෙන්න. ඒක මම මුලින්ම කියනවා. මේක විසඳ ගන්න දැන් තියෙන එකම ක්‍රමය තමයි සාධාරණව සදාචාරාත්මකව නීතිමය ක්‍රියාමාර්ගයකින් අපි උත්තරය සොයා ගන්නවා. ඒ අනුව අධිකරණ ක්‍රියාවලියකට අනිවාර්යෙන් යන්න සිද්ධ වෙනවා. ඒ අනුව മന്ത്രിවරයා මාගේ නිර්දේශයකින් තොරව පත් කිරීමට කිසිම බලයක් කිසි කෙනෙකුට නැහැ. ඒ නීතිමය බලය අපි ඉස්සෙල්ලම පෙන්වන්න ඕන. මැතිවරණ කොමසාරිස්වරයාට. ඒ සඳහා අදාළ ලියුම් අපි මුලින්ම යවලා තියෙනවා. දැන් තමයි පාර්ලිමේන්තු රැස්වෙන්න ඉස්සලා මේක ලොසුමක් ගන්න. ඔව් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ අවුරුදු 3ක් ඇදී යන්න පුළුවන් වෙන අඩුව. අවුරුදු 5ම යන්නත් පුළුවන් ඒක. අනේ මේ මන්ත්‍රී දුරේ නොලැබුණා නම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා. සාපයක් වුණා කියන්නේ. ඇත්ත වශයෙන්ම.
කරුමයක් වුණා. අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසන්නේ ජනාධිපතිවරයා බැදිහත්ව මෙම ගැටලුව විසඳිය යුතු බවයි. දැන් මම හිතන්නේ මේ කටයුත්තට ජනාධිපතිතුමා මැදිහත් වීම තමයි අතිශයින්ම කාලෝචිත. ඒ අතර අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දෙන්නයි ඉල්ලමින් එම පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග වැදුණු රන්දික අතුකෝරළ මහතා සත්‍යග්‍රහයක් ආරම්භ කළා. මගේ උපවාසය මෙම ස්ථානයේ ඥානසාර හමුදුරු පාර්ලිමේන්තුවට රැගෙන යනකම් කරනවා. මහමැතිවරණයෙන් පසු දේශපාලන පක්ෂවලට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සඳහා නාමලේඛන බාර දීමට මැතිවරණ කොමිසම ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වනවා. නව අමාත්‍යංශ නම් කර තිබෙන ආකාරය අනුව අමාත්‍යවරුන් හාස්‍යයට ලක් වී ඇතැයි සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. අද සමගි ජනබලවේගයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා. කැබිනට්ටුව ගත්තොත් තේක බුරුක නැදුම් කොස් වලින් හදනවා කියපු කැබිනට්ටුවක් ගන්න තමයි ලංකාවේ ජනතාව 3/2ක් දුන්නේ. හැබැයි මේ කැබිනට්ටුවට ඇවිල්ලා තියෙන්නේ පිත්තල, මැටි, ඒ වගේම මිරිස්, හාල්, පොල්, තල් ඇමතිලා තමයි මේකට පත් කරලා තිබුණේ. මෙහිම කැබිනට්ටු ලෝකෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, ලොෙත් නැහැ. මේක හරි අපහාසාත්මකයි. අර නිකන් අපේ භාෂාවෙන් කියන කබ්බ ඇමතිකම් දෙනකොට. එහෙම ඒව ඇමතිකම් අනිත් පැත්තට අරන් බලන්න. මුදල් පාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා. ආරක්ෂාව පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. තරුණයෝ සහ ක්‍රීඩාව පාලනය කරන්නේ නාමල් රාජපක්ෂ මහතා. මුදල් ටික වියදම් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා. වාරි කර්මාන්තර, කෘෂි කර්මාන්තර වලට වතුර ටික අරින්නේ චමල් රාජපක්ෂ මහතා. මගේ මිත්‍රයාට බතික් කැමතිනවත් දුන්නා තීත්‍යයක් වගේ රෙද්දක් ඇඳගනින් කියන එකත් කියන්න ඒකත් කරන්න අමතක කරේ නෑ. නැවෙන් සල්ලි එනකම් බලන් හිටපු ඇමතුමාටම වරාය ලබා දීමත් මාර හාස්‍යයට කරුණක් කියන එක මට මේ අවස්ථාවේදී සංවේදීව මතක් කරන්න වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන විශ්වාසය තියන්නේ නැවත තවත් ඡන්ද දීපු කණ්ඩායමට පළවෙනි කණේ පහර වැදිලා තියෙනවා. අපි ඔබතුමාලා දීපු ජනවරම නිසා මේ වෙලාවේදී පොඩ්ඩක් නිහඬ වෙ ඉන්නවා. ඔබතුමාලා දීපු ජනවරම ඔබතුමාලට කටයුතු කරන්න කියලා. හැබැයි තව මාසෙකින් විතර තව හොඳ සෙල්ලම් එක්ක කතා කරන්නයි අපේ අදහස. අපේ බලයෙන් අපිත් එක්ක ජාතික ආණ්ඩු හදන්න ජොයින් වෙච්ච ශ්‍රී ලංකාකාරයන්ට නියම ෂොට් එක දීලා තියෙනවා ගෝඨාභය මහත්තයා. එක්කෙනේ බතික් කැමති. මම හිතුවා යාට දෙයි කියලා චීත් ඇමති කියලා ඉවරලා. සිරිසේන මහත්තයාට නියම ආතල් වැඩේ වෙලා තියෙන්නේ. දුමින්ද දිසානායකලා හිටියේ මොනවාමද? කුෂිකර්ම ඇමති. චන්දෙම වීරක්කොල්ල හිටියේ කොහමද? පෙට්‍රෝලියම් ඇමති. දැන් ඊළඟට SP දිසානායකට ඇමතිකමක් නැහැ. දිස්ත්‍රික් සභාපතිකමක්. ඒක දීපන් ළමයෙකුට කියලා තමයි දැන් අපිට කියන්න තියෙන්නේ. මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. හරිම එක්කෙනාට මැටි ඇමතිකම දීලා තියෙනවා. රාපෙරන්න ඕන එක්කෙනාට තල් ඇමතිකම දීලා තියෙනවා. ඒ නිසා මේකේ ශ්‍රී ලංකා කට්ටියට හොඳම වැඩේ. ඊළඟට වැදලා තියෙනවා තව කට්ටියකට ෂොට් එකක්. මහා බැංකු කණ්ඩායමට 100ට 2කට බහැලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණටත් වඩා අඩුවෙන් බහැලා තියෙනවා. අද එක ජාතික ලැයිස්තු මන්ත්‍රීකමකට හොරුයි මංකොල්ලකාරයෝයි ඩීල්කාරයෝ ගහගන්න ලෙවල් එකට අවිල්ලා තියෙනවා. කොහොමද ඔබතුමාලාගේ පක්ෂේ ජාතික ලැයිස්තු සැකසර ඉවරද? මම දන්නේ මම නම් කිව්ද එක්ක අද දෙරණෙන් එහෙම ගිහිල්ලා තියෙනවා. ඒකදී මමත් ඒකෙන් තමයි දැනගත්තේ මම ගිහිල්ලා කියලා. ඒ විශ්වාසයෙන් තමයි ඉන්නේ නේ. මම දන්නේ අද දෙරණේ තිබ්බා. මේ අතර COVID-19 වෛරස් අවදානම හමුවේ විදේශයන්හි රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින්ට ආශිර්වාද පතා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ ශ්‍රී ධර්ම විජයාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත වුණා. රජයෙන් ඉල්ලීමක් කරන බොහොම ඕනෑකමින් මේ පිටරටවල අනාථ වෙලා සිටින අපේම අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් මේ රටට ගෙන්වන්නට කිසිම ක්‍රමවේදයක් නැහැ, කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒ ආදරණීය ජනතාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරලා එයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ කියන යෝජනාව මම මේ අවස්ථාවේ කරනවා. නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා අද ලේකම්වරු පත් කිරීම සිදු කෙරුණා. ඒ අනුව අමාත්‍ය ජාංශවල ලේකම්වරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද පස්වරුවේ පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කළ ලේකම්වරුන්ට ජනාධිපති කාර්යාලයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණු අතර WMDJ ප්‍රනාන්දු මහතා අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස පත් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස පත් කර ඇත්තේ SR ආටිගල මහතායි. පරිසර අමාත්‍යාංශ ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාත්, විදේශ අමාත්‍යාංශ ලේකම් ලෙස විශ්‍රාමික අද්මිරාල් ජනත් කොළඹගේ මහතාත්, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් AK සුමේද පෙරේරා මහතාත් පත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාවම යලි පත්වීම් ලිපි බාරගත්තා. ජල සම්පදන අමාත්‍යාංශ ලේකම් ලෙස ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම මහතාත්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ලෙස මහාචාර්ය කපිල පෙරේරා මහතාත්, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ලෙස RWR පේමසිරි මහතාත්, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ලෙස JJ රත්නසිරි මහතාත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස ජගත් P විජේවීර මහතාත් පත් කර තිබෙනවා. එමෙන්ම වැවිලි අමාත්‍යාංශ ලේකම් දුරේට රවින්ද්‍ර හේවා විතරණ මහතාත්, මාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් දුරේට අනුර දිසානායක මහතාත්, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් දුරේට WA චූලානන්ද මහතාත් පත්වීම් ලිපි බාර ගනු ලැබුවා. වසන්ත පෙරේරා මහත්මිය විදුලි බල අමාත්‍යාංශ ලේකම් ලෙසත්, S හෙට්ටිආරච්චි මහතා සංචාරක අමාත්‍යාංශ ලේකම් ලෙසත්, RAAK රණවක මහතා ඉඩම් අමාත්‍යාංශ ලේකම් ලෙසත්, NPD UK මාපා පතෙරණ මහතා කම්කරු අමාත්‍යාංශ ලේකම් ලෙසත් අද පත්වීම් ලබා ගත්තා. දිවර අමාත්‍යාංශ ලේකම් ලෙස RMI රත්නායක මහත්මියටත්, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් ලෙස MKB හරිශ්චන්ද්‍ර මහතාටත්, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ලෙස මොන්ටි රණතුංග මහතාටත් අද ජනාධිපති අතින් පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. එමෙන්ම වෙළඳ අමාත්‍යාංශ ලේකම් ලෙස JMB ජයවර්ධන මහත්මියත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතාත්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ලෙස අනුරාධ විජේකොන් මහතාත් පත්වීම් ලබා ගත්තා. KDR ඕල්ගා මහත්මියට බලශක්ති අමාත්‍යාංශ ලේකම් ලෙසත්, සිරිනිමල් පෙරේරා මහතාට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශ ලේකම් ලෙසත් පත්වීම් ප්‍රදානය කෙරුණා. මේ අතර රජයේ සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත්කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් වෙනස් නොකළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර මහතා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. රජයේ සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත්කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් වෙනස් සිදු කරන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකගතාව ලබාගත යුතු බව අදාළ ලිපියේ සඳහන්. කුරුණෑගල නගර සභාව අද රැස්වීමක් කැඳවා තිබුණත් නගරාධිපතිවරයා නියමිත වේලාවට සභාවට නොපැමිණීම හේතුවෙන් එහි මන්ත්‍රීවරුන් ඊට අප්‍රසාදය පළ කරමින් සභාවෙන් පිටව ගියා. බුවනකබා ගොඩනැගිල්ලේ කොටසක් කැඩීමේ සිද්ධියේ නඩුවට අදාළව කුරුණෑගල නගරාධිපතිගේ නීතිඥ ගාස්තුව නගර සභාව මගින් ගෙවීම අනුමත කර ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබූ බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා චෝදනා කරනවා. කුරුණෑගල රාජධානී සමයේ බුවනක රජුගේ රාජසභා මණ්ඩපයේ බව සැලකෙන ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට එරෙහිව පැවරු නඩුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් එහිදී නඩුව සැප්තැම්බර් 4 වෙනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මින් පෙර වරෙන්තුවක් නිකුත් කර තිබුණත් අගෝස්තු 24 වෙනිදා දක්වා එය ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචන අධිකරණය ඊයේ නියෝග කළා. මේ අතර ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ අද දින කුරුණෑගල නගර සභාව රැස් වී නගරාධිපතිවරයාට එරෙහිව ඇති නඩුවේ නීතිඥ ගාස්තු ගෙවීම සඳහා රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් අනුමත කර ගැනීමට සූදානම් වන බවයි. නගර සභාවෙන් අනුමත කරගන්න යෝජනා කරලා තියෙනවා උපදෙස් ලබා ගැනීම සඳහා නීතිඥ ගාස්තු ගෙවීම සඳහා රුපියල් 44 ලක්ෂ 30000ක මුදලක් අනුමත කරගන්න මේ වාර්තාවෙන් යෝජනා කරනවා කුරුණෑගල නගර සභාවේ ජනතාවගේ බදු මුදල්. එවැනි පසුබිමක අද උදෑසන 10ට කුරුණෑගල නගර සභාව රැස් වුණා. උදෑසන 11:30 වනතුරුත් නගරාධිපතිවරයා සභාව වෙත නොපැමිණි නිසා මන්ත්‍රීවරුන් පිරිසක් ඉන් පිටව ගියා. 10 ඉඳන් මම හිටියා. දැන් යන්නද යන්නේ? ඔව් යනවා. ඒ වෙලාවට පටන් ගත්තේ නැහනේ. තවම නෑ එකමාරක් කරා. කාලිනාස් කිරීමක් අපි ඉන්න දෙන්න ඇවිල්ලා නිකන් නෙමෙයි රාජකාරී කියාගෙන ආවනේ. අපිට එහෙම මෙතන කලමරන්න අවශ්‍යතාවයක් නැහැ. එයාලගේ අවශ්‍යතාවයන් ඉටු කරගෙන එනකම්. නගර සභාව රැස්වීමට නියමිතව තිබූ වේලාවේ නගරාධිපතිවරයා රැඳී සිටියේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩභාර ගැනීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේ. එම උත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කළේද කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයායි. අපිට විපක්ෂයේ චෝදනා සාමාන්‍ය දෙයක්. නමුත් අපි තාමත් කනගාටුවට පත් වෙනවා අපේ ආන්දෝලනේ. අපේ පිළ නියෝජනය කරපයි තමයි ගරු ජොන්ස්ටන් පාන්දමතුමා ඉතාමත් නිර්දය ආකාරයට විවේචනය කළේ පහුගිය මැතිවරණ කාලේ පුරාවට. ජොන්ස්ටන් පාන්දමතුමාගේ අඩුපාඩු හොයන්න ගත්තේ අපේ පහුගිය මාසේ කාමාරේ. එම උත්සවයේ වැඩ කටයුතු අවසන් වීමෙන් පසුව දහවල් 12:10ට පමණ නගරාධිපතිවරයා සභාව වෙත පැමිණියා. එම අවස්ථාව වන විට මන්ත්‍රීවරුන් රැසක් සභාවෙන් පිටව ගොස් සිටීම නිසා සභාවේ රැඳී සිටි මන්ත්‍රීවරයෙකු යෝජනා කළේ සභාව කල් දමන ලෙසයි. අනතුරුව නගරාධිපතිවරයාද ඔහුට නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූ කාරණය පිළිබඳව පැහැදිලි කර සභාව කල් දමනු ලැබුවා. උත්සව අවස්ථාවේ මට පිළිගැනීම කතාව තිබුණ නිසා තමයි ප්‍රමාද වුණේ.
කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ 80කට ආසන්න හෙරෝයින් පැකට් 8000ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ වැටලීම් වලින් මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරට කාන්තාවන් 2 දෙනෙකුද අයත්. කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් විසින් පිළියන්දල පැලැන්වත්ත මිහිඳුපුර ප්‍රදේශයේ මාර්ගයක ගමන්ගත් මෝටර් රථයක් ඊයේ හදිසියේ පරීක්ෂාවට ලක් කළ අතර එහි තිබී හෙරොයින් පැකට් 8000ක් රුපියල් 28500ක මුදලක් බැංකු කාඩ්පත් 5ක් සහ ජංගම දුරකථන 2ක් සොයාගනු ලැබුවා. පොලිසිය පැවසුවේ හෙරොයින් තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 80කට ආසන්න බවයි. එම ස්ථානයේදී අත්අඩංගුවටගත් මෝටර් රථයේ ගමන් කළ අඹුසැමි යුවල අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. බොරැල්ල සින්නදූපත ප්‍රදේශයේ දෙමහල් නිවසක සිටි සුදර්ශනී ලසන්තා බොතේජු නොහොත් අමාලි නම් වූ 39 හැවිරිදි කාන්තාවක් ඊයේ බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ හෙරොයින් මිලිග්‍රෑම් 1800ක්ද සමගින්. ඕගොල්ලෝ අතරමැද ඉඳලා මෙහෙම සල්ලි අරගෙන ඒ ජාවාරමට සම්බන්ධ වෙන හින්දා තමයි මම නවත්තන්න බැරි වෙලා තියෙන්නේ. කකියාවක් නැති අසුර ගමන කරාසයි. හරි කොහොමද නවත්තන්න? දරුවට තාත්තගෙන් නේද? තාත්තා ඉන්නවා. එයා සලකන්නේ නැත්නම් නඩත්තුනට රුපියල් 1000ක් කොම්බින්වස. රුපියල් 1000ක් මන්දේ ඉඳන් මම මේ දෙයට ගෙවතු උනේ. දාන පුද්ගලයෝ ඔයද ඉන්නේ? ඒගොල්ලෝ කොයිද දන්නේ? අර යනන් ඉරේ කියන එක දන්නේ. ඒක අච්චු විඳිනවද? එහෙම නැත්නම් රිමාන්ඩ්ද? රිමාන්ඩ්. ඔය පේෂන් එකේ දින්නේ? එයා කියන්නේ කලුතරේ ඉන්නවා කියලා. එයාට බඩු හම්බෙන්නේ කොහොමද? ඒක මම දන්නේ සාරියටම දන්නේ. ඔයා දන්නවද මේකට සල්ලි කොහෙද වැටෙන්නේ කියලා? දැන් මේ සල්ලි දැම්මට පස්සේ දැනගන්නේ කොහොමද? මං ගිහලා අප්ඩේට් කරනකොට තියෙනවා. එහෙම නැත්නම් කතා කරලා කියනවද? කතා කරලා තියෙනවා සල්ලි වගේක් දාලා තියෙනවා බලලා අරන් දීපන් ෆෝන් උස්සන්න තුනම පේනවා. ඊට පස්සේ ඒ සල්ලි දෙන්න පුද්ගලයාත් කියනවද? ඔව්. පාඩම් දෙන්න කියලාද කියන්නේ? මල්ලික දෙන්න තමයි කියන්නේ. ඒ පුද්ගලයා විලා රයියා. උතර මේ හෙරොයින් කොහොමද ලැබෙන්නේ තමයි? ඒක දුන්නේ ගෙදර වැඩ කරන හින්දා මේක දීලා වැඩක් කරගෙන මං කො සල්ලි නැහැ ගෙදර වැඩ කරන්න ඔක්කොම කුඩු කොට මිනිස්සු ඉන්නේ කිව්වම තමයි ඔක වෙලා තිබ්බේ. උතට සල්ලි දෙන්න පුළුවන් කුඩු දෙන්න. ඒ අනුව ගත වූ මාස 6ක කාල සීමාව තුළදී අදාළ කාන්තාවගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 61ක පමණ මුදලක් සංසරණය වී තිබෙනවා. අදාළ කාන්තාව හෙට බාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වඳුරාමුල්ල කැලෑබද ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටි පුද්ගලයන් සිව් දෙනෙකු කඩු 7ක් මෙරට නිෂ්පාදිත අත්බෝම්බ 2ක් හෙරොයින් ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පාතාලකල්ලි සමාජික සමයන්ගේ ගෝලයින් වන බවට පැවසෙන ඔවුන් නවගමුව ප්‍රදේශයේ පුද්ගලයන් බියවද්දා කප්පම් ලබා ගැනීමවල නිරත වී ඇති බවට තහවුරු වී ඇති බවයි. වයස අවුරුදු 22, 24, 25 සහ 27 යන වයස්වල පසුවන ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෝදර උයන නිවාස සංකීර්ණයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 900ක් සහ විදෙස් මුදල් නෝට්ටු කිහිපයක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බාරයටගත් හෙරොයින් ප්‍රමාණය සහ විදෙස් මුදල් නෝට්ටු ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න වන බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර කෙසෙල්වත්ත ශාන්ත සෙබස්තියන් වීදියේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ග්‍රෑන්ඩ් පාස් නගර සභාවේ දිස්ත්‍රික් 1 කාර්යාලයේ සුළු සේවකයෙක් ලෙස සේවය කළ සැකකරු කම්කරු නවාතැන්පලේ සිට සූක්ෂම ලෙස මද්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි. යුරෝපා කලාපයේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය සාපේක්ෂව පහළ ගිය නමුත් මෙවන විට නැවතත් වැඩි වේගයකින් වෛරසය පැතිර යාමේ ප්‍රවණතාවක් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර මෙරට රෝහල් ගත කොවිඩ් ආසාදිතයින් ගණන අද වන විට 224 දක්වා පහළ බැස තිබෙනවා. තවත් COVID-19 ආසාදිතයෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2881 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ හඳුනා ගැනුණු ආසාදිතයා ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයෙක්. මේ අතර අද දිනේත් ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර ඒ අනුව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන COVID-19 රෝගීන් ගණන 224ක්. රෝගීන් 2646 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් යානා ගොඩබැස්වීම තාවකාලිකව අත්හිටුවීමට චීනයේ ෂැන්හායි ගුවන් තොටුපළ තීරණය කර ඇතැයි ෂින්හුවා වෙබ් අඩවිය වාර්තා කරනවා. චීනයේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ කොළඹ සිට ෂැන්හායි වෙත පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයක සිටි මගින් 23 දෙනෙකු COVID-19 රෝගීන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි. අගෝස්තු මාස 17 වන දින සිට සති 4ක කාලයක් සඳහා දාල තහනම පැනවීමට නියමිතයි. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ හිටපු ප්‍රධානී අභාප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා. මිය යන විට 62 වන වියෙහි පසු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් කලක් කටයුතු කළා. අගුණකොළ පැලැස්ස ජඳුර ග්‍රාම නිලධාරී වසමේ වැසියන් දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා අවශ්‍ය කළුගල් කැඩීම සිදු කරන චීන සමාගමක් ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් සිදු කළ ගල් පිපිරවීම් හේතුවෙන් විනාශ වූ තම නිවාස 200ක් සඳහා ලබා දිය යුතු වන්දි කිසිවක් ලබා නොදුන් බවට චෝදනා කරමින්. මෙහිදී අදාළ සමාගම් පරිශ්‍රය තුළට ඇතුළු වීමට ජනතාව උත්සාහ කිරීමත් සමග තත්ත්වය උණුසුම් වුණා. ඇයිස අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. නවස් බන්නේ නැහැ අපි ඉන්නවා මෙතන. නෑ සර් මට ගහලා අරන් යන්න එහෙනම්. ගහලා අරන් යන්න. මෙච්චරලා ඉන්න. මාවනැල්ල ප්‍රදේශයේදී රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවටගත් මද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් කොස්තාපල්වරයා අද මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 27 වෙනිදාත් එක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. දැන් ස්පෝර්ට්ස් ඉන් බ්‍රීෆ් විශේෂාංගය. අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ CCC ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ ඉනිමකින් සහ ලකුණු 125කින් ජය ගැනීමට CCC ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමු පන්දුවට පහර දුන් CCC ක්‍රීඩා සමාජ කණ්ඩායම සිය පළමු ඉනිමට කඩලු 7ක් දැවී ලකුණු 499ක් රැස් කරගෙන සිටියේදී සිය ඉනිම අත්පිටුවීමට තීරණය කළා. අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹූ රාගම ක්‍රීඩා සමාජ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 132ක් රැස් කළ අතර ඉනිමක පරාජයෙන් බේරීම සඳහා රාගම ක්‍රීඩා සමාජය ලකුණු 367ක ඉලක්කයක් හබා ගියත් ඔවුන්ට දෙවන ඉනිමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 242ක් පමණයි. ඒ අනුව මෙවර තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට CCC ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා. මේ අතර SSC ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය අතර NCC ක්‍රීඩාංගණයේ පැවති තරගය අවසන් වුණේ ජය පෙරදුමෙන් තොරවයි. තරගයේ පළමු පන්දුවට පහර දුන් SSC කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 254ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ඇරඹූ ටැමිල් යුනියන් කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 349ක් රැස් කළා. ඒ අනුව තරගයේ ජය පෙරදුමෙන් තොරව නිමවන විට SSC ක්‍රීඩා සමාජ කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩලු 5ක් දැවී ලකුණු 271ක් රැස් කරගෙන සිටියා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. රත්‍රී නාමයට අපගේ ඉංග්‍රීසි පුවත් විකාශය අද දෙන්න 24 නාලිකාවේ. සුබ රාත්‍රියක්.